මේ ලබන්නා වූ නව වසරට සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා. අපි යාඥා කරමු. ප්‍රේමාන්ත ਸਰව බලධාරී දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ජීවනයලත් දරුවන් ලෙස අපි ඔබ වහන්සේගේ අභිමුඛයට එනවා ස්වාමිනී. අපගේ ඉදිරි ජීවිතය මේ ලබන්නා වූ වසර සම්පූර්ණයෙන්ම අපි ඔබ වහන්සේට බාර කරනවා. ශුද්ධාත්මයන්නි, අපව මෙහෙවන්න, අපට මඟ පෙන්වන්න දෙවි පියාණනි. ඔබගේ නාමයේ ගෞරවයට පත් කරන්න ස්වාමිනී, ඔබ වහන්සේ තුල ඒ ජයග්‍රහණය කරා ඉදිරියටම අවසානයේ දක්වා යන්න ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේ පිළියෙල කළ මැනව. ඔබගේ හස්තයට ස්වාමිනී අපි මුළුමනින්ම බාර වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති ශුද්ධ නාමයෙන්. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි තවත් වසරක් ගෙවලා අලුත් වසරකට පාතබණ්ඩ යන මේ මොහොතේ අපි මොහොතක් කල්පනා කරමු අපි ගෙවූ වසර ගැන. දිගු කාලයක් වසරක් කියන්නේ අපි දන්නවා ඒ වසරක් තුල අපි මුහුණ දුන්නා වූ ජයග්‍රහණ මෙන්ම පරාජයන්, ඒ වගේම ප්‍රශ්න ගැටලු පීඩා බොහෝයි. ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අපි අතීතයේ පටන් විවිධ ප්‍රශ්න ගැටලු පීඩා මැද මේ දක්වා අපි මේ ගමන ඇවිත් තිබෙනවා. මේ සෑම දෙයක් තුලින්ම අපේ ජීවිතයට දෙවියන් වහන්සේගෙන් ලැබෙන මඟ පෙන්වීම ඊටාම වැදගත්. කිතුණුවන් හැටියට අපේ ජීවිත ගමනේදී අපේ පරාජයන් තුල පවා දෙවියන් වහන්සේ අපව යහපතට මෙහෙවනවා. ඒ නිසා අපි ඒ පසුගිය වසර ගැන හිතලා අපේ අඩුපාඩුකම් ගැන අපි කලකිරෙන එක පසුබට වෙන එක නෙමෙයි. මගේ සෙනෙවන්තය, අපි දන්නවා අපි කතාවට කියනවා අතීතයේ නැවත අපිට මෙතනට ගේන්න බෑ. ඒක වෙනස් කරන්නත් බෑ. ඒ වගේම අපි අහලා තියෙනවා ගිය නුවණ ඇතෙක් ලවාවත් ආයෙ ගේන්න බෑ කියලා. ඒ නිසා අපි මේ මොහොතේ අපේ අනාගතයට අපේ ජීවිතය අපි පිළියෙල කරගනිමු. මා කැමති මේ වසරට දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබ සමග පණිවිඩයක් බෙදා ගන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කන්ද උඩ දේශනාව තුලින් අපි දන්නවා උන්වහන්සේ මේ කන්ද උඩ දේශනාව තුල කළා වූ මේ දේශනය කිතුණුවන් පමණක් නෙමේ, ලෝකයේ බොහෝ අනිකුත් ආගම් අදහන අය පවා අගය කරනවා. ඒක බොහෝ අයගේ ජීවිතවලට ආශිර්වාදයක් වෙලා තියෙනවා. සුදු මතේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳ තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. මගේ සෙනෙවන්තය, ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳ තැනැත්තෝ. අපි දන්නවා අපි බොහෝ දේවල් වලින් පීඩා විඳිනවා ජනතාවක් හැටියට. අපි දන්නවා පරිසරය තුලින්, මනුෂ්‍යයන් තුලින්, අගහිඟකම් තුලින්, විවිධ රෝගාබාධ, ව්‍යසන තුලින්, භයානක ප්‍රශ්න ගැටලු තුලින් අපි බොහෝ ආකාරයෙන් පීඩා විඳිනවා. මේ ස්ථානයේ කියනවා ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳ තැනැත්තෝ. අපි දන්නවා ධර්මිෂ්ඨ කියන වචනේ අපි කල්පනා කරන විට ධර්මයේ කියන වචනේ නිතැතින්ම අපේ මතකයට එනවා. ධර්මයක් නැතිව අපිට ධර්මිෂ්ඨකමක් ගැන කතා කරන්න බෑ. අප දන්නවා මිනිස්යාගේ යහපත උදෙසා මේ ලෝකේ විවිධ ශාස්ත්‍රවරුන් යුගයෙන් යුගයට බිහි වෙලා විවිධ ධර්මයන් මිනිස්යන්ට ඉදිරිපත් කළා තියෙනවා. ඒ හැම එකක්ම මිනිස්යන්ගේ යහපත උදෙසා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඔවුන්ට ගරු කරනවා. මොකද කිසිම ආගමක් අයහපත් දෙයකට මිනිස්සෙක්ට මඟ පෙන්වන්නේ නැහැ. එතකොට මේ ධර්මය ඉෂ්ට කරන්න, ධර්මිෂ්ඨ රාජ්‍යයන් බිහි කරන්න, දේශපාලන ලෝකයේ තුලින්, විවිධ ආගම් තුලින් බොහෝ උත්සාහ දරා තිබෙනවා. ධර්මයේ බලවත් වූ රජයක් අපි ගොඩනගන්න ඕනේ කියලා. අපි දන්නවා මේ ධර්මය වෙනුවෙන් ජීවිතේ පවා පූජා කරපු අය ඉන්නවා.
බොහෝ කැපකිරීම් කරපු අය ඉන්නවා. නමුත් කිතුණුවන් හැටියට අපි ධර්මිෂ්ඨකමයි විශ්වාස කරන දේ අපි පැහැදිලිව අවබෝධ කරගත යුතු තිබෙනවා. අප දන්නවා ධර්මිෂ්ඨ ජීවිතයක් ගැන බොහෝ අය කතා කරනවා. අප දන්නවා ධර්මයකට නීතියක් තියෙනවා, ප්‍රතිපත්තියක් තියෙනවා. ඒකට තියෙනවා යම් මඟ පෙන්වීම, මිනිස්යාගේ යහපත උදෙසා ඒවා ඉටු කරන්න මිනිසයා උත්සාහ කරනවා. මට මතක් වෙනවා එක්තරා ආගමික පූජකයෙක්ගේ පද රචනයක් මේ අවස්ථාවේ කොයිතරම් අපි ධර්මයේ ඇසුවත් ඒවා පිළිපදින්න නොහැකි තත්වයක් මිනිසයා තුල තිබෙනවා කියලා. පිළිපදින්න නොහැකි ගතියක් මිනිසයා තුල තිබෙනවා කියලා. ඔව් මගේ ස්නේහවන්තය, මිනිසයා කැමති ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න. මිනිසයා කැමති තමන් අදහන ආගම ධර්මය රකින්න, ඒ අනුව ජීවත් වෙන්න. ප්‍රශ්නේ තිබෙන්නේ ඒට කැප වෙන්න, ඒ අනුව ජීවත් වෙන්න මිනිසයාට තියෙනවා නොහැකියාවක්. ඒ සඳහා මිනිස්සු පොරබදනවා. එතකොට මේ පද රචනයේ තව ස්ථානයක කියනවා මෙච්චර ධර්මයේ අසලක් මිනිසයා පිරිහෙන්නේ ඇයි කියන එක. ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය, කිතුණුවන් හැටියට අපගේ විශ්වාසය තමයි අපට අවශ්‍ය මිනිස්යාගේ ධර්මිෂ්ඨකම් නොවේ. දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව ප්‍රකාශ කරනවා මිනිස්යාගේ ධර්මිෂ්ඨකම් දෙවියන් වහන්සේ ඉදිරිපිට කිලුටු වැරහැල්ලක් කියා. ඒකට හේතුව තමයි මිනිස්යා තම මැවුම්කාරයාගෙන්, ලෝකයේ මැව් දෙවියන් වහන්සේගෙන් වෙන්වීම. උන්වහන්සේගේ අනපනත් වලට අකීකරුව පාපය හා ශාපයට යටත් වීම. මේ තමයි කිතුණු අපේ විශ්වාසය. ඒ නිසා කිතුණුවා ධර්මිෂ්ඨකම ගැන කතා කරන විට ඒකට පටහැනිව කතා කරන, ඒට එරෙහිව කතා කරන අයගෙන් පීඩාවක් පැමිණෙනවා. නමුත් මගේ ස්නේහවන්තය, හැම කෙනෙක්ම ආසයි සත්‍ය දැනගන්න. හැම කෙනෙක් තුළම සත්‍ය සෙවීමේ පිපාසයක් තිබෙනවා. නමුත් කිතුණුවන් හැටියට අපි විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ සුද්ධ වචනය. ඒ වචනේ මෙන්න මෙලෙස ප්‍රකාශ කරනවා. රෝම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කිසිම ධර්මිෂ්ඨ මිනිසෙක් නැහැ මේ ලෝකී කියා. කිසිම කෙනෙක් නැහැ සැබෑ ධර්මිෂ්ඨකම තේරුම් ගන්න. කිසි කෙනෙක් නැහැ දෙවියන් වහන්සේව සොයන. ඒ නිසා මගේ ස්නේහවන්තය, මේ ස්ථානයේ ඉතා දරුණු වචන කීපයක් තිබෙනවා. මේ ස්ථානයේ කියනවා කිසිම යහපත් කරන්නෙක් නැහැ, මිනිස්යාගේ උගුර විවර වෙච්ච මිනිවලක් වගේ කියලා. ඔවුන්ගේ දිවව යට වංචාව තිබෙනවා කියලා. පොළොං විෂ තිබෙනවා කියලා. මෙච්චර දරුණු ලෙස මේ වචනය කතා කරන්නේ ඇයි? මගේ ස්නේහවන්තය, ඊටාම දරුණුම භයානක දේ තමයි ලෝකයේ මවා පාලනය කරන ਸਰව බලධාරී දෙවියන් වහන්සේව මිනිසයා හඳුනා නොගැනීම. ඒ මැවුම්කාරයාට දිය යුතු ගෞරවය, ඒ নমස්කාරය හරි ලෙස දෙන්න නොහැකි වුණොත් මිනිසයාගේ ජීවිතය විනාශ වෙනවා. ඒ නිසා ලෝකයේ තියෙන භයානකම පාපය තමයි මැවුම්කාරයාගෙන් මිනිසයා වෙන්වීම. ලෝකයේ මැවුම්කාර දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීම. මගේ ස්නේහවන්තය, ඒ නිසා මේ ධර්මිෂ්ඨකම, කිතුණුවන් අදහන ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඒ ධර්මිෂ්ඨකම අපිට දෙන පිණිස තමයි උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාව මේ ලෝකෙට උන්වහන්සේ එව්වේ. අපි දැන් දෙසැම්බර් මාසයේ තුල ඒ නත්තලේ ජේසුගේ උපත සිහි කරා. ඒ ජේසුගේ උපතේ කතා කරන සත්‍යතාවය බොහෝ අය අවබෝධ කරගෙන තිබෙනවා. ඒ වගේම බොහෝ අය නිසි ලෙස අවබෝධ කරගෙන නැහැ. ඒක හුදු විනෝදකාමී උපතක් වෙලා තියෙනවා බොහෝ අයට. මගේ ස්නේහවන්තය, උන්වහන්සේගේ උපත ගැන බොහෝ අනාගත වක්තෘ තුලින්
පරණ ගිවිසුමේ අතීතයේ පටන් හෙළිදරව් කළා. උන්වහන්සේගේ උපත ගැන කතා කරන විට මෙන්න මෙහෙම වැදගත් සත්‍යතාවයක් තිබෙනවා. උන්වහන්සේ සමාදානයේ කුමාරයා. උන්වහන්සේ ආවේ රාජ්‍යයක් බිහි කරන්න. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නැහැ කියන එක. සදාකාලික රාජ්‍යයක් බිහි කරන්න උන්වහන්සේ මේ ලෝකෙට ඉපද සිටිනවා කියා. මගේ සෙනෙවන්තය, ඒ වගේම උන්වහන්සේ වැඩිවිය පැමුණාට පසු උන්වහන්සේ මේ කන්ද උඩ දේශනාව තුළ තවත් වැදගත් දෙයක් අපට හෙළිදරව් කරනවා. ඒ කුමක්ද? පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යයත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සොයන්න කියා. මගේ සෙනෙවන්තය, මිනිසයාට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි දෙවියන් වහන්සේ පිළිබඳ තියෙන ඒ දැනුමේ ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මිනිසයා දෙවියන් වහන්සේගෙන් වැටුණු කෙනෙක් නිසා ඔවුන්ගේ ශක්තියෙන්, බුද්ධියෙන්, ඔවුන්ගේ හුදු අධ්‍යාපනයෙන් පමණක් උන්වහන්සේව අවබෝධ කරගන්න බෑ. උන්වහන්සේව අවබෝධ කරගන්න නම් මිනිසයාට දෙවියන් වහන්සේගේම උපකාරය අවශ්‍යයි. උදාහරණයක් ලෙස අපි හිරු දකිනවා. අපි හිරු දකින්නේ අපේ ඇස් වලින්. නමුත් අපේ ඇස් කොයිතරම් පෙනීම තිබුණත් ආලෝකේ නැත්තම් අපිට හිරු පේන්නේ නැහැ. මගේ සෙනෙහවන්තය, එතකොට අපි හිරු දකින්නේ මේ ආලෝකය නිසා. එතකොට ඒ ආලෝකය අපිට ලැබෙන්නේ කොහෙන්ද? ඒත් හිරුගෙන්මයි. මගේ සෙනෙහවන්තය, එතකොට අපි හිරු දකින්නේ හිරුගේම ආලෝකයෙන්. ඒ නිසා දෙවියන් වහන්සේව හඳුනා ගන්නට නම් උන්වහන්සේගෙන් ඈත් වී ඉන්න මිනිසයාට තමන්ගේ ස්ව ශක්තියෙන්, දැනුමෙන්, බුද්ධියෙන් උන්වහන්සේව හඳුනා ගන්න බෑ. උන්වහන්සේම ඒට ආලෝකයක් දිය යුතුයි. අන්න ඒ ආලෝකය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අන්න ඒ නිසා උන්වහන්සේ කිව්වේ ලෝකයේ ආලෝකය මමයි කියා. ඒ ආලෝකය තමයි මිනිසයාට අවශ්‍ය. මගේ සෙනෙහවන්තය, ඒ ආලෝකය සුද්ධ වූ බයිබලයේ හඳුන්වන්නේ ජීවනයේ ආලෝකය කියා. ඒ ජීවනය ආලෝකය කියන්නේ දෙවියන් වහන්සේ සමග තිබෙන මේ ආත්මික සම්බන්ධතාවෙන් මිනිසයා වෙන් වුණාම ඔහුගේ ආත්මික ජීවිතේ මිය යනවා. මේ මිය යන ආත්මයට ජීවනය අවශ්‍යයි. ඒ ජීවනය මිනිසයාට උපයා ගන්න බෑ. ප්‍රේමවන්ත සහෝදරයා, සහෝදරිය, අන්න ඒ නිසා තමයි ජේසුස් වහන්සේ කියන්නේ මං ආවේ ජීවනය දෙන පිණිසත්, ඒ අධික ලෙස දෙන පිණිසත් කියා. ඒ ජීවනය ලබාගත් අය තමයි කිතුණුවන් කියන්නේ. කිතුණුවන් කියන්නේ නිකන් ආගමක් අදහන අය නෙමෙයි. දෙවියන් වහන්සේ අපට ආගමක් නෙමෙයි දුන්නේ. උන්වහන්සේ දුන්නේ උන්වහන්සේගේම ඒක ජාතක පුත්‍රයාවයි. එතකොට අපි පිළිගන්නේ ඒ පුත්‍රයාව. ඒ පුත්‍රයා මේ ලෝකෙට බිහි වුණේ ඒ මිනිස්යාගේ නැති වූ ඒ ධර්මිෂ්ඨ ජීවිතේ, ඒ අලංකාර ජීවිතේ සැබෑ මනුෂ්‍යත්වය නැවත ගොඩනගන පිණිසයි. ප්‍රේමවන්ත සහෝදරයා, සහෝදරිය, ඒ නිසා ජේසුස් වහන්සේ තමන්ගේ ගැලවුම්කාරය හැටියට පිළිගන්න මිනිසෙක්ට, උන්වහන්සේ කෙරේ අදහන මිනිසෙක්ට උන්වහන්සේගේම ජීවනය ලැබෙනවා. අන්න ඒ ජීවනය තුල ජීවත් වෙන ගමන් කරන අය තමයි කිතුණුවන් කියන්නේ. එහෙම නැත්නම් ධර්මයක් ඉගෙනගෙන ඒ ධර්මය අපේ මනසේ පුරවගෙන ආගමික කරුණු කාරණා වලින් අපේ බුද්ධිය පුරවගෙන ඒ ධර්මයක තියෙන නීති රීති අපේ ශක්තියෙන්, අපේ බුද්ධියෙන් රකින්න යන අය නෙමෙයි. එහෙම රකින්න ගියොත් අපි වෙහෙසටපත් වෙනවා. අපිට අමාරුයි. අන්න ඒ නිසා තමයි ඒ සමහර අන්‍යාගමික පූජකයන්ට පවා මේ අවබෝධය ලැබිලා තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ නිසා වුන් ගීතවලින් පවා මෙලෙස කියනවා, මෙපමණ ධර්මය අසද්දිත් මිනිසයා පිරිහෙන්නේ ඇයි? ඒ ධර්මය ඉදිරිපත් කරන ඒ ශාස්ත්‍රූරයන්ගේ ගතිගුණ මිනිසයන්ගේ ජීවිතේ පිහිටන් නැත්තේ ඇයි? පිහිටන් නැති ගතියක් මිනිසයා තුල තිබෙනවාද මන්දා කියලා. ඔව් මගේ ස්නේහවන්තය, කොයිතරම් අපි ධර්ම දේශනා ඇසුවත් ඒක පිළිපදින්න නොහැකියාවක් මිනිසයාට තිබෙනවා. හැම ආගමක්ම යහපත් දෙයක් දේශනා කරනවා.
ප්‍රශ්නේ තියෙන්නේ ඒ ධර්මයේ පිළිපදින්න මිනිසයාට හැකියාවක් නැහැ. මිනිසයා ඒක පිළිපදින්නේ තමන්ගේ ශක්තියෙන්, තමන්ගේ උත්සාහයෙන්, තමන්ගේ බුද්ධියෙන්. ඒක తాවකාලිකයි. ඒ නිසා බොහෝ වැරදි අපි අත්හැරලා තින්නේ අපේම ශක්තියෙන්. අපේම හුදු අවබෝධයෙන් පමණක්. ඒ හරියට රබර් බෝලයක් වතුර බාල්දියක අතින් ඔබාගෙන ඉන්නවා වගේ. ඒක මර්ධනයක්. නමුත් ජේසුස් වහන්සේ ආවේ එහෙම මර්ධනයකින් පාපය වළක්වන්න නෙමෙයි. උන්වහන්සේ ආවේ පාපයේ ශාපයෙන් මිනිස්යාව නිදහස් කරන්නයි. අන්නේ නිදහස තමයි සැබෑ ප්‍රීතිය ගේන්නේ. සැබෑ සමාදානය ගේන්නේ. එනිසා මගේ සෙනෙහවන්තය අපි කොයිතරම් ආගමික කරුණු කාරණා ඉගෙනගෙන සහතික උපාධි ලැබුවත් ඒ ආගමික ධර්මයේ තිබෙන හරය වටිනාකම අපේ ජීවිතයට අදාළ කරගෙන ඒ තුල ජීවත් වෙන්න බැරි නම් අපිට මේ ගමන යන්න බෑ. මගේ සෙනෙහවන්තය අපි ප්‍රවේශම් වෙන්න ඕන කාලයක් මේ. බොහෝ ආගම ධර්මයේ නාමයෙන් මිනිස්යන්ව විනාශ කරනවා. ආගමක් තියෙන්නේ මිනිස්යන්ට සහජීවනය දෙන්න, සාමය දෙන්න, සමාදානය දෙන්න. නමුත් ආගම් පොරබදමින් එකිනෙකනාට විරුද්ධව එකිනෙකනා යුද්ධ කරන විට ආගම් කෙරෙහි තියෙන විශ්වාසයක් මිනිස්යන්ට නැතිව යනවා. ඒ නිසා මගේ සෙනෙහවන්තය ආගමකට කිසිම මිනිසෙක්ව ගලවන්න බෑ. ආගම යම් ශාස්ත්‍රවරයෙක් දෙසූ හුදු ධර්මයක් පමණයි. ඒ ධර්මයට වැටුණු මිනිහෙක්ට තනියම ඒක පිළිපදින්න හැකියාවක් නැහැ. ඒ හැකියාව අපට ලබා දෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය මේ ධර්මිෂ්ඨකම අපිට ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඒ නිසා මිනිස්යාගේ තම ධර්මිෂ්ඨකම් වලින් අපිට ධර්මිෂ්ඨ මිනිසෙක් වෙන්න බෑ. මන්ද මිනිසයා ඒ සැබෑ ධර්මිෂ්ඨකමෙන් වැටී සිටින කෙනෙක්. ඒ තමයි කිතුණු අපේ විශ්වාසය. ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඉපදුනේ. ඒ මිනිසයා ඒ පාපේ ශාපේ වහල්කමින් මුදලා උන්වහන්සේගේ ජීවිතය පූජා කරලා මිනිසයාට නව ජීවිතයක් දෙන්න. මිනිසයාට නව උපතක් දෙන්න. මේ නව උපත ලැබෙන්නේ මිනිසයාගේ ආත්මයටයි. ඒක නිසා නැවත ඉපදුණු කිතුණුවන් උන්වහන්සේගේ ජීවනය තුල ඉදිරියට ගමන් කරනවා. ඒ සඳහා අපට ගුරුහරුකම් ලැබෙන එකම ප්‍රධාන ශුද්ධ වූ ග්‍රන්ථය තමයි ශුද්ධ වූ බයිබලය. ශුද්ධ වූ බයිබලයේ මේ වචනය ගැන මෙන්න මෙහෙම වැදගත් ප්‍රකාශනයක් කරනවා. ඒ දෙවනි තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ දෙවියන් වහන්සේගේ මිනිසයා. එතකොට මේ පදේ පටන් ගන්නෙම ඒ සත්‍යතාවය තුලින්. මිනිසයා අයිති දෙවියන්ටයි. දෙවියන් වහන්සේගේ මිනිසයා සම්පූර්ණ විය යුතුයි කියා මේ පදේ කියනවා. ඒ සම්පූර්ණ වෙනවා පමණක් නෙමෙයි සියලු යහපත් ක්‍රියාවලට සූදානම් කරනවා මිනිසයාව. මේ ලියවිල්ල දේව අනුභවයෙන් ලැබුණු දෙයක්. ඒකයි දේව වචනේ ජීවමානයි කියන්නේ. ඒ නිසා මේ ලියවිල්ල මිනිසයාව ගොඩනගන්නේ කොහොමද? මේ ලියවිල්ල මිනිසයාට තරවටු කරනවා, මඟ පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි ධර්මිෂ්ඨකම් ගැන ගුරුකම් දෙනවා. ඒ නිසා සැබෑ ධර්මිෂ්ඨකම කුමක්ද කියලා යම් කෙනෙක්ට අවබෝධ කරගන්න අවශ්‍ය නම් දෙවියන් වහන්සේගේ වචනය වෙත පැමිණිය යුතුයි. සැබෑ ධර්මිෂ්ඨකමේ ගුරුකම තියෙන්නේ ශුද්ධ වූ බයිබලයේ. ඒ නිසා මේ ගුරුකම නැතිව තම ධර්මිෂ්ඨකම් අපි ඉටු කරගන්න ගියොත් වෙන්නේ අපි එකිනෙකාගෙන් ඈත් වෙන එක. මොකද මිනිස්සයා විවිධයි. මිනිස්සයා විවිධාකාරයෙන් ඔවුන්ගේ ස්වභාවය තුළ ඔවුන් ගොඩනැගිලා තියෙන පෞරුෂය තුළ විවිධ විදියට දේවල් තේරුම් ගන්නවා. නමුත් බයිබලය ඕනෑම කෙනෙක්ට අරගෙන කියවලා තේරුම් ගන්න පුළුවන්. ස්වභාවික බුද්ධියෙන් ඔවුන් ලබාපු අධ්‍යාපනය අනුව. නමුත් මේ වචනේ සැබෑ සත්‍යතාවය එළිදරව් කරන්නට වෙනම ගුරුවරයෙක් ඉන්නවා.
ඒ ගුරුවරයා සමගම තමයි මේ පොත අපිට දෙවියන් වහන්සේ ලැබෙන්න සලස්සලා තියෙන්නේ. ඒ ගුරුවරයා තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ. මගේ ස්නේහවන්තය ජේසුස් වහන්සේගේ ගෝලයෝ ජේසුස් වහන්සේගෙන් ගොඩක් දේවල් ප්‍රශ්න කරන විට උන්වහන්සේ කීවා මෙන්න මෙහෙම දෙයක්. නුඹලාට මට උගන්වන්න තව බොහෝ දේවල් තියෙනවා. නමුත් ඒවා තේරුම් ගන්න නුඹලාට අමාරු වෙයි. නමුත් ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණි කල මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වන සේක කියා. එනිසා මගේ ස්නේහවන්තය බයිබලයට අපිට අර්ථකථන දෙන්න පුළුවන්. අපි ලබපු අත්දැකීම් අනුව අපි ලබාගත්තු අධ්‍යාපනය අනුව අපි අදහපු ආගම් අනුව නමුත් මේ සත්‍යතාවය තිබෙන්නේ දෙවියන් වහන්සේගේ අතේ. ඒක අපි උන්වහන්සේගෙන්ම ලබාගත යුතුයි. ඒ නිසා අපි උන්වහන්සේගෙන් මඟ පෙන්වීම ඉල්ලනවා. ඒ නිසා මේ සුද්ධ බයිබලය සමගම අපිට ගුරුවරයාව දීලා තියෙනවා. ඒ ගුරුවරයා තමයි සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. ජේසුස් වහන්සේගේ ආත්මය. අන්න ඒ ආත්මය තමයි අපි ලබා ගන්නේ ජේසුස් වහන්සේව ගැලුම්කාරය හැටියට පිළිගැනීමේදී. ඒ ආත්මයන්න් තමයි සත්‍යයට අපිට මඟ පෙන්වන්නේ. ඒ නිසා මෙන්න මේ ධර්මිෂ්ඨකමේ ගුරුකම තුල දෙවියන් වහන්සේගෙන් ලැබෙන මේ ධර්මිෂ්ඨකම තුල යම් කෙනෙක් වර්ධනය වෙනවාද ඒ තැනැත්තාව වළක්වන්න බෑ. ඒ තැනැත්තාගේ ජීවිතයට අවසානයක් දෙන්න බෑ. ලෝකයේ තුල ඒ තැනැත්තා මිය ගියත් ඒ තැනැත්තා සදාකාලික තැනැත්තෙක්. ඒ නිසා මගේ ස්නේහවන්තය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිස්යාගේ එකම ගැලවුම්කාරයා. උන්වහන්සේ අයිති ක්‍රිස්තියානි අයට පමණක් නෙමෙයි. උන්වහන්සේ මුළු ලෝකය වෙනුවෙන් ජීවිතය පූජා කළ තැනන් වහන්සේ. උන්වහන්සේ මුළු ලෝකයටම ප්‍රේම කළා. උන්වහන්සේට එරෙහි විරුද්ධ උන්වහන්සේව අවිශ්වාස කරන ලෝකේ පෞකාර කියලා අන්තිමටම කොන් වුණු මිනිසයාටත් උන්වහන්සේ ප්‍රේම කළා. බලන්න මගේ ස්නේහවන්තය උන්වහන්සේ ඉපදුණු ආකාරය උන්වහන්සේ ස්වර්ගයේ සිට පැමිණියේ කොයි ආකාරයෙන්ද? දුප්පත් ගව මඩුවක ඉපදෙන්න තරම් මිනිස්යාගේ සමානත්වයට එන්න තරම් උන්වහන්සේ පහළට ආවා. මේ ලෝකේ බොහෝ ධර්මයන් තුල බොහෝ ආගම් තුල මඟ පෙන්නනවා සත්‍ය සොයා ගන්න. නමුත් ක්‍රිස්තියානි ධර්මයේ සත්‍යතාවයේ ආත්මයානන් මිනිස්යාව සොයාගෙන ආවා. මෙන්න මේකයි වෙනස. සත්‍ය අපිව සොයාගෙන ආවා. නමුත් මිනිස්යාට ඒ සත්‍ය පිළිගන්න පුළුවන් තත්වයක මිනිස්යා සිටියේ නැහැ. මිනිස්යා මේ අන්ධකාර බලවේග වලට යක්ෂයාට අසු වෙලා රැවටිලා මුලා වෙලා සිටිනවා. ඒ නිසා මිනිස්සු විවිධාකාරයෙන් බෙදිලා එකිනෙක කෙනා එනකොටා ගන්නවා. මගේ ස්නේහවන්තය ජේසුස් වහන්සේගේ වචනය වැරදි ලෙස අවබෝධ කරගන්න ඉන්නවා බොහෝ අවස්ථාවල. ඒ තමන්ගේ ස්වභාවික බුද්ධියෙන් ඒ ආත්මයාණන්ගේ මඟ පෙන්වීම නැතුව මේ වචනේ තේරුම් ගන්නකොට ඔවුන්ට ජේසුස් වහන්සේව පේන්නේ ඊටා දරුණු පුද්ගලෙක් හැටියට. මගේ ස්නේහවන්තය ජේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේව අපි හඳුන්වන්නේ සමාදානයේ කුමාරයා කියලා. නමුත් උන්වහන්සේ කිව්වා මම ආවේ සාමය දෙන්න නෙමෙයි. මම ආවේ කඩුවක් රැගෙන. මම ආවේ එකිනෙකව වෙන් කරන පිණිස කියා. මොනතරම් දරුණු වචනයක්ද? ඒක ස්වභාවිකව බැලුවොත් යේසුස් වහන්සේ ඇවිල්ලා තින්නේ බෙදලා මිනිස්සුන්ව වෙන් කරන්න. නෑ මගේ ස්නේහවන්තය මේ බෙදීම වෙන්වීම ඇතිවන්නේ ජේසුස් වහන්සේව පිළිගත් මිනිසයාට පාපයේ ජීවත් වෙන යක්ෂයාගේ වහල්කමේ ජීවත් වෙන මිත්‍යා දෘෂ්ටික ආගම්වල ජීවත් වෙන අය ජේසුස් වහන්සේ පිළිගත් මිනිසයාට විරුද්ධ වෙනවා. අන්න ඒ විරුද්ධකම තුල වෙන්වීමක් තිබෙනවා. උන්වහන්සේ ආවේ වෙන් කරන්න නෙමෙයි. අන්න ඒකයි කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ධර්මිෂ්ඨකම නිසා
පීඩා විඳින තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. ජේසුස් වහන්සේගේ සත්‍යතාවය ජීවිතයට පසක් කරගත්ත අයව වළක්වන්න බෑ. ඔවුන් අවසානයේ දක්වා නිර්භීතව ඉදිරියට යනවා. ඒ නිසා මේ රටක් ලෝකයක් සාමෙන් සමාදානෙන් පිරි ඉතිරි යන්න නම් ඒ දේව ධර්මිෂ්ඨකම මිනිසයාට අවශ්‍යයි. ඒ දේව ධර්මිෂ්ඨකම ලැබෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරේ ඇදහිල්ලෙන් පමණයි. ජේසුස් වහන්සේ කුරුසියේ ජීවිතය පූජා කළේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම මිනිසයාට දෙන පිණිස. ඒ නිසා මේ ලෝකයේ ධර්මිෂ්ඨකමයි දේව ධර්මිෂ්ඨකමයි අතරේ ගැටීමක් තිබෙනවා මගේ සෙනෙවන්තය. මෙන්න මේ ගැටීම නිසා තමයි උන්වහන්සේ කියන්නේ ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳින තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. හැබැයි ඔවුන්ට තමයි ස්වර්ග රාජ්‍ය අයිති වෙන්නේ. ඒ ඇයි? ඒ සත්‍ය ඔවුන් පාවා දෙන්නේ නැහැ. ඒ සත්‍යෙන් ඔවුන් පැනලා දුවන්නේ නැහැ. ඒ සත්‍ය ජීවිතයට ලබා ගත්ත අයව වළක්වන්න බෑ. අන්න ඒ නිසා යේසුස් වහන්සේ කිව්වේ මා කෙරේ අදහන්නා මල නමුත් ජීවත් වන්නේ කියා. ඒ ජීවනය වළක්වන්න කාටත් බෑ මගේ සෙනෙවන්තය. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. ඒ නිසා කිතුණු විශ්වාසය අනිත් විශ්වාසයන්ගෙන් වෙන් වෙන්නේ අන්න ඒ නිසායි. ඇදහිල්ල කියන වචනේ හැම ආගමකටම පොදු වචනයක් වුණත් ක්‍රිස්තියානි ඇදහිල්ල සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ ඇදහිල්ල අපි තුල උත්පාදනය කරන්නෙත් දෙවියන් වහන්සේමයි. ඒ ඇදහිල්ල අපි තුල ඇති වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුලින්. ඒක නිසා මේ වචනයට විරුද්ධවාදිකම් බොහෝයි. මේ වචනයට විරුද්ධ ප්‍රධාන සතුරා තමයි මිනිස්යාව රවටන, ලෝව රවටන්නා වන, ලෝකේ බොරුකාරයා කියා හඳුන්වන යක්ෂයා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. ඒ නිසා පීඩාව කිතුණුවන්ට පොදුයි. නමුත් කිතුණුවා විඳින පීඩාව සම්පූර්ණයෙන්ම වෙනස්. පොදුවේ හැම මිනිස්සෙක්ම විඳින පීඩාත් කිතුණුව විඳිනවා. දැන් බලන්න මේ කොරෝනා කාලේ කිතුණුවන් පවා ඒ පීඩාව විඳිනවා. නමුත් සැබෑ කිතුණුවෙක් ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳිනවා නම් අන්න ඒ අය තමයි ආශිර්වාද ලද්දෝ. එනම් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන උන්වහන්සේගේ අනට කීකරු දරුවන්. මේ දරුකම අපට දෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යම් කෙනෙකුට මේ සත්‍යතාවයේ උරගා බලන්න අවශ්‍ය නම් සමහර විට ඔබ කිතුණුවෙක් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ හරය, මේ ගැඹුර ඔබේ ජීවිතේ නැතුව ගියොත් ඔබ කිතුණු ධර්මයේ පවා අත්හරින්න පුළුවන්. පාවා දෙන්න පුළුවන්. ඔබ පසුබට වෙන්න පුළුවන්. මොකද යේසුස් වහන්සේ පසුපස ආපු ගොඩක් අයට ඒ ලෙස සිදු වුණා. ඒ නිසා උන්වහන්සේව අනුගමනය කිරීම ජයග්‍රාහී ගමනක්. ඒක ජයග්‍රාහී ගමනක්. ඒක අත්දැකීම් තුල පන්නරය ලබන ගමනක්. ඒ නිසා ඒ ජීවනය තුල අපි වර්ධනය වෙන්න අවශ්‍යයි. ඒ නිසා මේ වචනය අපේ ආත්මයට පෝෂණයක්. ඒක හුදු ආගමික දැනුමක් නෙමෙයි. අපේ මියගිය ආත්මයට යේසුස් වහන්සේගේ ජීවනය සමග ලැබෙන පෝෂණය. මේ තදින් අල්ලා ගන්නා අය අවසානයේ දක්වා ඒ ජයග්‍රහණය කරා යනවා. මගේ සෙනෙවන්තය එලෙස ඒ ජයග්‍රහණය ලැබපු ඊටාම බලවත් තැනැත්තෙක්ගේ වචනයකින් මා මේ දේශනය අවසන් කරනවා. ඒ තමයි ශුද්ධ වූ පාවුල්තුමා. ශුද්ධ වූ පාවුල්තුමා ජේසුස් වහන්සේට විරුද්ධව සිටිය කෙනෙක්. ඔහු දෙවියන් වහන්සේ අදහන කෙනෙක් වුණත් ඔහු පරණ ගිවිසුමේ ව්‍යවස්ථාව තුළ තම ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරගන්න උත්සාහ කරපු කෙනෙක්. නමුත් බයිබලයේ අලුත් ගිවිසුම යේසුස් වහන්සේගේ උපතෙන් පස්සේ උන්වහන්සේ කියනවා අලුත් ගිවිසුමක් මම නුඹලා සමග ඇති කළා. පරණ ගිවිසුම අහෝසි වීමක් නෙමෙයි. පරණ ගිවිසුමේ කතා කළේ උන්වහන්සේ ගැනයි. උන්වහන්සේ ආවේ ඒ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න. මගේ සෙනෙවන්ත බයිබලයේ තියෙන මේ ධර්මයේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න මේ ලෝකේ කිසි මිනිසෙක්ට බෑ. ජේසුස් වහන්සේට විතරයි ඒක පුළුවන් වුණේ. අන්න ඒකයි උන්වහන්සේ කියන්නේ මං ආවේ ඒක සම්පූර්ණ කරන්න. ඒක අකුරක් බිඳුවක් නෑර. එහි තියෙන හරය මම සම්පූර්ණ කරනවා. ජේසුස් වහන්සේ කුරුසේදී
ඒ සම්පූර්ණ කළා. උන්වහන්සේ කිව්වා පියාණනි ඒක නිමයි. අන්න ඒක තමයි දේ. ස්වභාවිකව බැලුවොත් අයියෝ පියාණනි මේක ඉවරයි. මං ඉවරයි වගේ තමයි පේන්නේ. නැහැ. උන්වහන්සේ ඒ අවසానයි කිව්වේ ඒ පූජාව සම්පූර්ණයි. ඒ පූජාව සම්පූර්ණයි. ඒ නිසා කිතුණුවා තමන්ගේ ජීවිත පූජාවත් සම්පූර්ණ කරන්න ඕන. ඒ පූජා වෙමින් අපි දුක් විඳිමින් අපි කැඩෙමින් අපි බිඳෙමින් අවසානයේ දක්වා මේ ගමන යන විට මිත්‍යාවේ සිටින මිනිස්සු අපිට එරෙහි වෙනවා. නමුත් ජේසුස් වහන්සේ කිව්වා ඔවුන්ට ප්‍රේම කරන්න කියලා. සතුරාටත් ප්‍රේම කරන්න. ඔවුන්ට බඩගිනි වුණොත් කන්න දෙන්න. පිපාස වුණොත් බොන්න දෙන්න කියලා. ඒ තමයි ක්‍රිස්තියානි ප්‍රේමය. ඒක හුදු මනුෂ්‍ය ප්‍රේමය ඉක්මවා යන දෙයක්. ඒක නිසා මේ සුද්ධ වූ පාවුල්තුමා කිව් මේ වැදගත් වචනෙන් මම මේ පණිවිඩය අවසන් කරනවා. ඔව් මගේ සෙනෙහවන්තය සුද්ධ වූ පාවුල්තුමා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව උන්වහන්සේ අදහන අයව මරන්නට ඉදිරිපත් වුණු කෙනෙක්. නමුත් ඔහුට ජේසුස් වහන්සේ එළිදරව් වුණා. මගේ සෙනෙහවන්තය ජේසුස් වහන්සේ ජීවිතයට එළිදරව් වීම තරම් වටිනා දෙයක් වාසනාවන්ත ජීවිතයක් තවත් නැහැ. ඒ එළිදරව් වීම තුල ඕනෑම දුෂ්ට නපුරු පෞකාර මිනිසෙක් වෙනස් වෙනවා. ඒක ජේසු ගැන බයිබලෙන් නිකන් ඉගෙන ගැනීමක් නෙමෙයි. උන්වහන්සේ ඔබ දන්නවා කවුරු විශ්වාස කළත් නොකළත් ලෝකයා මේ සත්‍යතාවය දන්නවා. එනම් උන්වහන්සේ කුරුසේ මැරිලා දින 3කින් නැවත නැගිට්ටා. උන්වහන්සේ උත්ථාන වුණා. උන්වහන්සේ මරණය පරාජය කළා. මේ ලෝකේ හිටපු හැම වීරයෙක්ගේම ජීවිතේ මරණයෙන් අවසන් වුණා. ඔවුන් කතා කරපු දේවල් පමණයි අද ලෝකේ තිබෙන්නේ. නමුත් ජේසුස් වහන්සේ මරණය පරාජය කර නැගිට අද ජීවමානව සිටමින් උන්වහන්සේ අදහන මිනිසයා තුල උන්වහන්සේ ජීවත් වෙනවා. ප්‍රේමවන්ත සහෝදරයා මේ සත්‍යතාවය අත්දැක කෙනෙක්ට කට වහගෙන ඉන්න බෑ. ඒක නිසා ඔවුන්ට ಜಾති ආගම් ભેදයක් පේන්නේ නැහැ. ඒ නිසා තමයි කිතුණුවන් ජේසුස් වහන්සේගේ පණිවිඩය ලෝ මුළුල්ලේ හැම ජාතියකට ප්‍රකාශ කරන්නේ. ඒක අනිත් ආගම් වලට විරුද්ධ වීමක් නෙමෙයි. ජේසු ආවේ මුළු ලෝකය වෙනුවෙන්. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රේමය මුළු ලෝකයටම අයිති. මගේ සෙනෙහවන්තය මමත් පෞකාරෙක්ව සිටියා. උන්වහන්සේ මාව පාපෙන් සාපෙන් ගැලෙව්වා. මේ සත්‍යතාවය උන්වහන්සේ මට එළිදරව් කරපු නිසා තමයි අද මමත් මෙවැනි ආකාරයෙන් මිනිසයාට සේවය කරන්නේ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ සුද්ධ වූ පාවුල්තුමා උන්වහන්සේ එළිදරව් කරගත්තට පස්සේ ඔහුගේ ආත්මිකව අන්ධ වෙලා තිබුණු ඔහුගේ ඇස් විවර වෙලා ඔහු සැබෑ සත්‍යතාවය ඔහුගේ ජීවිතයට එළිදරව් කරගත්තා. බලන්න ඔහු ඉතා අලංකාර දෙයක් අපට ප්‍රකාශ කරනවා. ඔහු කියනවා දැන් මම යාග කරනු ලබමින් සිටිමි. මගේ දිවීම මම කෙලවර කළෙමි. ඔහු කියනවා මම යහපත් යුද්ධයේ යුද්ධ කළෙමි. කිතුණුවාට යුද්ධයක් තියෙනවා. ඒක මේ අවි ආයුධ වලින් කරන නපුරු යුද්ධයක් නෙමෙයි. ඒක යහපත් යුද්ධයක්. කිතුණුවා විප්ලවවාදියන්. කිතුණුවන් විප්ලවයක් කරනවා. හැබැයි ඒ විප්ලවය ප්‍රේමේ විප්ලවයක්. මගේ සෙනෙහවන්තය මේ යහපත් යුද්ධය ඔහු අවසන් කළා කියලා කියනවා. ඔහුගේ දිවීම කෙලවර කළා කියලා කියනවා. ඔහුගේ අවසාන කාලයේදී ඔහු කියනවා වැදගත් වචනයක් මම ඇදහිල්ල ආරක්ෂා කළා. ඒක නිසා දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් යේසුස් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් පමණක් ලැබෙන දේව ධර්මිෂ්ඨකම තමයි මිනිසයාට අවශ්‍ය. තම ධර්මිෂ්ඨකමට ලෝකේ වෙනස් කරන්න බෑ. දෙවියන් වහන්සේගේ ධර්මය ඉෂ්ට කරන්න පුළුවන් තත්වයකට මිනිසයා පැමිණෙන්න ඕන. ඒ නිසා තමයි ජේසුව ලෝකයට දුන්නේ. ජේසුව පිළිගත්ත කෙනෙක් ඒ ධර්මය ඉෂ්ට කරන්න බැඳී සිටිනවා. ඔවුන් කැප වී සිටිනවා. ඔවුන් පූජා වී සිටිනවා. ඒ නිසා ඔහු අවසාන වශයෙන් කියනවා මෙතෙන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. ඒ ධර්මිෂ්ඨ විනිශ්චයකාරය වූ ස්වාමින් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මගේ සෙනෙහවන්තය
ධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙක් සිටිනවා. ඔබ අද මොන තත්වයේ සිටියා? ඔබේ ජීවිතේ සෝදිසි කර බලන්න. ඒ ධර්මිෂ්ඨ විනිශ්චයකාරයා උන්වහන්සේගේ ධර්මය තුලින් ඔබව විනිශ්චය කරනවා. සෝදිසි කර බලන්න ඔබ ඇදහිල්ල ආරක්ෂා කරන කෙනෙක්ද? ඔබ මේ යහපත් යුද්ධය නිර්භීතව කරන කෙනෙක්ද? ඔබ ජේසුට අවංකව ජීවිතය බාර දුන්නු කෙනෙක්ද? ඔබ උන්වහන්සේව අනුගමනය කරන සැබෑ කිතුණුවෙක්ද? එහෙනම් ඔබ පීඩා විඳින කෙනෙක්. ඔබ පීඩා විඳින්නේ දේව ධර්මිෂ්ඨ කම වෙනුවෙන්. මගේ ස්නේහවන්තය, අන්න ඒ නිසයි කිතුණුවන් එකිනෙකනාට විරුද්ධව මරා ගැනීම වලට නොයන්නේ. යේසුස් වහන්සේ එකයි කිව්වේ මේ කම්බුලට ගැසුවොත් අනිත් කම්බුලත් හරවන්න කියා. හතුරාටත් ප්‍රේම කරන්න කියා. ඒ නිසා මේ මිත්‍යාවට අසුණු පාපයට වැටුණු මිනිසයා මේ සත්‍යතාවයට මේ ආලෝකයට බය වෙනවා. ඒ නිසා උන් විරුද්ධ වෙනවා. මගේ ස්නේහවන්තය, නමුත් අලංකාර වචනයක් ඔහු අවසානයේ කියනවා. ඒක ඔබටත් මටත් වැදගත්. ඔහු කියනවා ඒ ධර්මිෂ්ඨ ඔටුන්න ඒ දවසේදී, ඒ දවස තමයි ලෝකේ විනිශ්චය දවස. අපි හැමෝටම මේ විනිශ්චයට මුහුණ දෙන්න වෙනවා. අපි කරපු කියපු දේවල් ගැන අපිට ගණන් දෙන්න වෙනවා. අපේ ජීවිතය ගැන, අපි අදපු ආගම ගැන අපිට ගණන් දෙන්න වෙනවා ලෝකයේ මවා පාලනය කරන දෙවියන් වහන්සේට. මගේ ස්නේහවන්තය, ඔහු කියනවා ඒ ධර්මිෂ්ඨ ඔටුන්න ඔහුට පමණක් නොවේ. ඔහු කියනවා ඒක මට පමණක් නොවේ. උන්වහන්සේගේ ප්‍රකාශ වීමට ආශාව සිටින්නා වූ සියල්ලන්ටම එය ලබා දෙනවා ඇත කියා. මගේ ස්නේහවන්තය, ඔබ කලකිරී සිටිනවද? ඔබගේ අතීතය ගැන, පසුගිය වසර ගැන ඔබ අධෛර්ය වෙලා සිටිනවද? ඒක නැවත ඇදගන්න බෑ. දැනුයි අවස්ථාව, දැනී මොහොත. මේ මොහොතේ ඔබේ ජීවිතය දෙවියන් වහන්සේගේ අතට බාර දෙන්න. උන්වහන්සේ මේ ලෝකෙට එව්වා වූ ගැලවුම් කාර්යයට ඔබේ ජීවිතේ බාර දෙන්න. ඔබ කුමන ආගමක ධර්මයක සිටියත් ඒකේ කිසිම ගැටලුවක් නැහැ. උන්වහන්සේ සියල්ලන්ටම ප්‍රේම කරන තැනන් වහන්සේ. උන්වහන්සේ මුළු ලෝකෙටම ප්‍රේම කරන තැනන් වහන්සේ. උන්වහන්සේගේ සදාකාලික ප්‍රේමය ඔබ අත්දැක්කම ඔබට ඒ ජීවිතේ වෙනස තේරෙයි. උන්වහන්සේට ඔබේ ජීවිතය බාර දෙන්න. ඔබ කැමති නම් ඔබට පුළුවන් මා සමග යාඥා කොට ඔබේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න. අපි යාඥා කරමු. ප්‍රේමනීය ජේසුස් වහන්සේ, පව්කාර වූ මට සමාවුව මැනව. මගේ සිතෙන්, වචනෙන්, ක්‍රියාවෙන් දැන නොදැන ඔබට විරුද්ධව මම බොහෝ පව් කළා. ජේසුනි, ඔබ මේ ලෝකෙට පැමිණියේ මාව පාපෙන් සාපෙන් යක්ෂයාගේ වහල්කමින් මුදා ගන්නයි. ඒ සඳහා ඔබගේ සුද්ධ ජීවිතයේ මා වෙනුවෙන් ඔබ කුරුසියේ පූජා කළා. ඔබ ඒ කුරුසියේදී වැගුරුවා වූ ඔබේ නිර්මල ලේවලින් මාව සෝදා පවිත්‍ර කළ මැනව. මේ පාපයෙන් ශාපයෙන් යක්ෂයාගේ වහල්කමින් මාව මුදාගත මැනව. මට සමාව දුන්න මැනව. ඔබගේ ලෙයින් මා පවිත්‍ර කරන්න. ජේසුනි, ඔබ මලවුන්ගෙන් නැගිට ජීවමානව සිටින බව මම විශ්වාස කරනවා. මා තුළට වඩින්න, මට අලුත් ජීවිතයක් දෙන්න. මාව ඔබගේ දරුවෙක් කරගන්න. ඔබගේ හස්තයට මම මුළුමනින් බාර වෙනවා. ජේසුස් වහන්සේගේ අති ශුද්ධ නාමයෙන්. ආමේන්. මගේ ස්නේහවන්තය, ඔබ සියල්ලන්ටම මේ ලැබුවා වූ නව වසර සැබෑ දේව ධර්මිෂ්ඨකම එළිදරව් කරගෙන ඒ ජීවිතයට අත්පත් කරගෙන අවසානයේ දක්වා ජයග්‍රාහී ලෙස ගමන් කරලා අවසානයේදී දෙවියන් වහන්සේ සමග සදහටම ස්වර්ගයේ සිටින්ට උන්වහන්සේ මඟ පෙන්වන සේක්වා. ඔබ සැමට ජේසු පීඨයි සුබ නව වසරක් වේවා.